समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවකින් කරුණාවකින් මෛත්‍රියකින් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමේ පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ.
ඒ සියලු උතුම් බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතනි, අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ දණ්ඩ කියන වර්ගයට අයිති වෙන එක ගාථා රත්නයක්. යථා දණ්ඩේන ගෝපාලෝ ගාවුං පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුං පාචෙන්ති පානිනා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක පෝය දවසක විශාකා මහ උපාසිකාවත් එක්ක සිල් ගන්න ගිය පිරිසක් අරමුණු කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. පින්නතනේ, විශාකා මහ උපාසිකාව 500ක් පමණ කාන්තාවොත් එකතු කරගෙන ජේතවනාරාමයට බණ අහන්න ගියා. දහවල් කාලේ විශාකා මහ උපාසිකාව කල්පනා කළා, මේ අය අද සිල් ගත්තේ මොන වාගේ අරමුණු මුදුන්පත් කර ගැනීම පෙරදරි කරගෙනද කියන කාරණාව මේ අයගෙන් අහන්න ඕනේ කියලා. එතන වයසකම අය හිටියා, මැදි වයසේ අය හිටියා, තරුණ වයසේ අය හිටියා, ළමා වයසේ අය හිටියා. ඉස්සරලාම ගියා වයසකම අය ළඟට. ඒ අය ළඟට ගිහිල්ලා ඇහුවා, මෑණිවරුනි, අද සිල් ගත්තේ මොන වාගේ පරමාර්ථයක් හිතේ තියාගෙනද කියලා. ඒ අය සඳහන් කළා, දුවේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයේ මේ බලාපොරොත්තු ඇතුවයි අපි සිල් ගන්න කියලා. ඊළඟට ගියා මැදි වයසේ අය ළඟට. ඒ අය ළඟට ගිහිල්ලා අහනවා, ඔබලා සිල් ගත්තේ මොන වාගේ පරමාර්ථයක් ඇතුවද? ඒ අය සඳහන් කළා, මේ සපත් නිරෝෂයෙන් මිදීම උදෙසාම අද සිල් ගත්තා කියලා. පින්නතනි, සපත් නිරෝෂය කියලා කියන්නේ තමන්ගේ ස්වාමියාට අන්‍ය භාර්යාවක් ඉන්නවා කියලා දැනගත්තහම ඒ භාර්යාවට දැනෙන්නේ මහ පුදුම දුකක්. ඒක දරාගන්න බැරි දුකක් බවට පත් වෙනවා. ඒ නිසා බොහෝ පෞල් ජීවිත කඩා කප්පල් වෙලා විනාශ වෙලා යන හැටි, ඒ නිසා දරුවන්ගේ ජීවිත විනාශ වෙන හැටි සමාජය අපි ඕන තරම් අහනවා, දකිනවා. ඉතින් මේ අය කියනවා, අපේ ස්වාමියන්ට අන්‍ය බිරින්දෑවරු ඉන්න නිසා අපේ හිතේ නිතරම දුක, වෛරය, පසුතැවීම මේ වගේ දේවල් ඇති වෙනවා. අන්න එයින් මිදෙන්න අරමුණු කරගෙන තමයි අද සිල් ගත්තේ කියලා. ඊළඟට ගියා තරුණ වයසේ අය ළඟට. අද සිල් ගත්තේ ඇයි කියලා ඒ අයගෙන් අහපුවාම මේ තරුණ වයසේ කාන්තාව සඳහන් කළේ විවාහයෙන් පස්සේ මුලින්ම ලබන දරුවා පිරිමි දරුවෙක් බවට පත් වෙන්න ප්‍රාර්ථනා කරන්නයි සිල් ගත්තේ කියලා. ඊළඟට ගියා ලාබාල වයසේ දුවලා ළඟට. ඒ අයගෙන් ඇහුවා, දුවේ අද සිල් ගත්තේ මොන වාගේ අරමුණක් ඇතුවද? ඒ අය සඳහන් කරනවා, මෑණියනි, වැඩි වයසට යන්න කලින් ඉක්මනට විවාහ වීම පරමාර්ථ කරගෙන තමයි අද සිල් ගත්තේ කියලා. එතකොට දැන් සිල් ගත්ත 4 ගොල්ලකගේ බලාපොරොත්තු. මේ බලාපොරොත්තු ටිකත් අරගෙන ඒ අයත් අඬ ගහගෙන මේ අයට නිසි මඟ පෙන්විය යුතුයි කියන කරුණා පෙරදරි අදහසත් ඇතුව විශාකා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා.
භාග්‍යතුන් වහන්සේ උපාසිකාවනි මේ පිරිසකුත් අඬගහගෙන මේ වෙලාවේ මොනවාගේ කාරණාවක් සඳහා පැමිණියාද කියලා අහපුවාම අද දවසේ සිල් ගත්ත බවත් තමන් සමග සිල් සමාදන් වුණ මේ පිරිසගේ බලාපොරොත්තු ටිකත් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරලා ස්වාමීනි මේ අයට නිසි මඟ පෙන්වීමක් කළ යුතුයි. මෙන්න මේ වාගේ අරමුණු මුදුන්පත් කරගන්න තමයි සිල් අරගෙන තියෙන්නේ කියන කාරණාව සිහිපත් කරලා සුදුසු ධර්ම දේශනාවක් කරන හැටියට ආරාධනා කළා. ආන්ගේ ආරාධනාවෙන් පස්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ අර අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. යතහා දණ්ඩේන ගෝපාලු ගාවුම් පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුං පාචෙන්ති පානිනං. මේ ගාථාවේ සරල තේරුම යතා දණ්ඩේන ගෝපාලු යම්සේ ගොපල්ලෙක් කෙවිටක් අරගෙන ගවයෝ ටික දක්වගෙන යනවද තෘණ භූමිය දක්වා. අන් ඒ වගේම ජාති ජරා ව්‍යාධි මෙන්න මේ තත්ත්වය සත්වයා දක්වගෙන යනවා ආයුෂයේ කෙරවල දක්වා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ගොපල්ල ගවයෝ ටික තෘණ භූමියට දක්වනවා වගේ මේ ජරාව සහ ව්‍යාධිය සත්‍ය ආරගෙන යනවා මරණය දක්වා කියන කාරණාව පැහැදිලි කරලා මේ සියලු දෙනාටම ධර්ම දේශනාවක් කළා. එහෙමනම් පින්නතනේ ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මෙහි අන්තර්ගත ධර්ම කාරණාව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. මෙලොව උපන්නා වූ සත්වයා ඒකාන්ත වශයෙන් දවසක මැරෙනවා. ඒක අපි හැමෝම හොඳාකාරවම දන්නවා. මේ ජරා මරණ කියන තත්ත්වය ජරාව කියලා කියන්නේ වයසට යනවා කියන එකයි. මරණය මේ ආත්මයේ අපේ ජීවිතේ අවසානය. එනම් උපන්නා වූ සත්වයා හැමෝම වයසට ගිහිල්ලම මැරෙන්නේ නැහැ. නමුත් ජරාවට පත් වෙනවා කියලා කියන්නේ මොහොතක් ගානේ අපි වයස්ගත වෙන එකයි සිද්ධ වෙන්නේ. ලදරුවෙක් වෙන්න පුළුවන්. ක්‍රමානුකූලව ලොකු වෙලා ළමා වයස ඉක්මවලා තරුණ වයසට එනවා. ඔය වයසට එනකන් සමහර වෙලාවට හුඟක් අය කැමති. වයස වැඩියෙන් කියන්න කැමති. දවසින් දවස ලොකු වෙනවට කැමති. දවසින් දවස උස යනවට කැමති. ඒ නිසා කොච්චරක් උස ගිහිල්ලද සමහර වෙලාවට නිතර උස මැනලා බලනවා. ශරීරයේ මහත ප්‍රමාණයේ මැනලා බලනවා. ඒ කාලේ හරි කැමති එහෙම වෙනවට. නමුත් ටිකක් තරුණ වයසේ ඉක්මවලා යනකොට ඊට පස්සේ වයස කියන්නත් අකමැත්තක් තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ අභාවයට යන පැත්තට අපි කැමති නැහැ. නමුත් පින්නතුනි ලදරුම වයසේ ඉන්න කෙනෙක් ළමා වයසට ආවා කියලා කිව්වෙත් ලදරු වයස ඉක්මවලා ළමා වයසට එනකොට අපි ලං වෙලා තියෙන්නේ මරණයට. කෙනෙක් අවුරුදු 70ක් ජීවත් වෙනවනම් අවුරුදු 5ක් දැන් වයසයි කියලා කියන්නේ මට ජීවත් වෙන්න තියෙන කාලයෙන් අවුරුදු 5ක් ඉවර වෙලයි තියෙන්නේ.
අවුරුදු 10ක් ඉවර වෙලයි තියෙන්නේ. ඉතින් ආන් එහෙම ක්‍රමානුකූලව ජීවිතේ යන්නේ අභාවයේ පැත්තට. ඒක ජරාවයි කියලා කියනවා. මේ වයසට යනවා කියන එක ජරාවටපත් වෙනවා කියලා කියනවා. මරණ ධර්මතාවය ඒකාන්තයි. උපන්නොත් යම් කෙනෙක් අනිවාර්යයෙන්ම ඒ සත්වයා මැරෙනවා. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා මෙන්න මේ මරණය කියන කාරණාව හැම වෙලාවෙම මෙනෙහි කරන්න ඕනේ කියලා. ඒක මහ කුසලයක්. ඒක භාවනාවක්. මරණය මෙනෙහි කරන භාවනාවක අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි ඒකට කියනවා මරණානුස්සති කියලා. මරණය සිහිපත් කිරීම. බොහෝම ආනිසංසයි කියලා සිහිපත් කරනවා. අනිත් එක තමයි පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම මරණයට බයයි. අපි හැමෝම මරණයට බයයි. සත්තු සිව්පාව පවා මරණයට බයයි. අපි කොච්චර බය වුණත් දවසක මැරෙන එක ඒකාන්තමයි. නමුත් අනිවාර්යෙන්ම මැරෙන කෙනෙක් කොයි තරම් බය වුණත් ඒකේ තේරුමක් නෑ. ඇඬුවට, වැළපුණාට, දුක් වුණාට මරණයෙන් මිදෙන්න පුළුවන්කමක් නෑ. මේ මරණය නැත්තම් මාරයා කියන පුද්ගලයාට අපිට අල්ලස් දෙන්න පුළුවන්කමකුත් නෑ. ඔහු සතුටු කරන්න පුළුවන්කමකුත් නෑ. එක මොහොතක්වත් ජීවිතේ ඉල්ලගන්න පුළුවන්කමකුත් නෑ. අන්න ඒ නිසා අපි ජීවත් වෙන කාලය තුල මේ මරණයට මූණ දෙන්න හොඳින් සූදානම් වෙන්න ඕනේ. තව විදිහකට කිව්වොත් ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙනවා කියන එක. මොකද අනිවාර්යයෙන්ම පැමිණෙන දෙන්නේ. ඒ නිසා ඒකට අපි සූදානම් වෙන්න ඕනේ. එතකොට ඒ සඳහා සූදානම් වීම ගැන බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ කරුණු දේශනා කොට වදාළා. සංවේග වස්තු 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. 8 මහා සංවේග වස්තු කියලා. ඒ සංවේග වස්තු 8 එකක් මරණය. ජාති, ජරා, ව්‍යාධි, මරණ. මේ මරණ කියන ධර්මතාවයේ සංවේග ඉපදවිය යුතු කාරණාවක්. හේතුව මෙලව අතහැරලා යනවා. ඒ වගේම පින්නතුනි මෙලව අතහැරපු පුද්ගලයාට නැවත උපතක් තියෙනවා. මරුණ කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම ආයෙත් උපදිනවා. අභාව ප්‍රාප්ත වුණා කියලා කිව්වත් උපදිනවා. නිදන ප්‍රාප්තියටපත් වුණා කියලා කිව්වත් උපදිනවා. කලුරිය කළා කියලා කිව්වත් උපදිනවා. දිවංගත වුණා කියලා කිව්වත් ආයෙත් උපදිනවා. ස්වර්ගස්ත වුණා කියලා කිව්වත් ආයෙත් උපදිනවා. එතකොට නූපදින කෙනෙක් පිරිනිවන් පෑවා කියලා කිව්වොත් නැවත උපතක් නැහැ. එනම් භාග්‍යතුන් වහන්සේ අපට අනුශාසනා කළේ මෙන්න මේ පිරිනිවෙන තැනට කටයුතු කරන්න. මරණය බොහොම ඉක්මන් කියලා දේශනා කළා. අපි මැරෙන බව දන්නවා. කවද මැරෙනවද? කොතන මැරෙනවද? කොහොම මැරෙනවද? මොන හේතුව නිසා මැරෙනවද? ඒකක්වත් අපි දන්නේ නැහැ. නමුත් මැරෙන බව දන්නවා. අන්න ඒ නිසා අපි මුලින් මතක් කළා ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීමයි කියලා. ඒ සඳහා කුමක් කළ යුතුද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මරණයට සූදානම් වෙන කෙනා
ආය උපදින්නත් සූදානම් වෙන කෙනෙක්. එහෙනම් ඒ උපදින්න තැන් හුඟක් තියෙනවා. සතර අපායේ උපදින්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්නත් පුළුවන්. දිව්‍ය ලෝකේ උපදින්නත් පුළුවන්. මනුස්ස ලෝකේ උපදින්නත් පුළුවන්. ඔය බ්‍රහ්ම ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ උපදිනවා කියන කාරණාවට අපි හුඟක් කැමතියි. නමුත් සතර අපායේ උපදින්න වෙනවට අපි කොහොමවත් කැමති නෑ. අපි අකමැති නම් සතර අපායේ උපදින්න ඒ සඳහා කළ යුත්තේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සඳහා හැම පුද්ගලයෙක් ළඟම උතුම් වූ සීලයක් තිබිය යුතුයි කියලා. බොහෝ දේශනාවල් වලින් මේ කාරණාව මතක් කළා. මරණයට පත්වෙන කෙනෙක් නැවත උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලයේ විසින්. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ දැන් මගේ ගාව කොයි විදිහේ සීලයක් තියෙනවද? මරණයෙන් පස්සේ සුගතියක උපදින්න තරම් මංගාව තියෙන සීලය ප්‍රමාණවත්ද කියන කාරණාව හැම වෙලාවෙම හිතන්න ඕනේ. මරණය හරියටම මෙනෙහි කළොත් ජීවිතේ නිතරම කුසලයෙන් පුරවනවා. හේතුව තමයි කොයි වෙලාවෙ මැරෙයිද කියලා දන්නේ නැහැනේ. අනිත්‍ය ස්වභාවයක්ම තමයි තියෙන්නේ. ආන් එහෙමනම් දැන් කෙනෙකුට දැනගන්න ලැබුණොත් තව පැය 24ක් ඇතුළත මම මැරෙනවා කියලා අනිවාර්යයෙන්ම දන්නවනම් අපේ පින්නතුන් හිතන්නකෝ කයෙන් කරන වැරදි කරයිද ඒ පුද්ගලයා? වචනයෙන් කරන වැරදි කරයිද ඒ පුද්ගලයා? හිතෙන් කරන වැරදි කරයිද? එහෙනම් මේ කය, වචනය, හිත මේ තිදොරින් සිදු කරන්නා වූ යම් වරදක් වෙත්නම් ඒ එකදු වරදකටවත් ඔහු යොමු වෙන්නේ නැහැ. මොකද තව පැය 24යි ජීවත් වෙන්න තියෙන්නේ. පින්නතනේ ඔය කාරණාව මනාව සිහියට ගත්තොත් ඒ සිහියට ගත්ත පුද්ගලයා දන්නවා මං තව පැය 24ක්වත් ජීවත් වෙන එකක් නැහැ කියලා. අන්න ඒ නිසා ಗುಣධර්ම සම්පූර්ණ කිරීම කියන කාරණාව කවදාවත් ආපස්සට යවන්නේ නැහැ. හෙටට කල් දාන්නෙත් නැහැ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවි. අද කළ යුතු දේවල් අදම කරන්න. කවුද දන්නේ හෙට මැරෙන්නේ නැහැ කියලා? එහෙනම් අජ්ජේව කිච්ඡං ආතප්පං. මොකද්ද මේ ආතප්ප කියන වචනේ තේරුම? ආතාපි වීරිය. ආතාපි වීරිය කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය. යම් කෙනෙක් උතුම් වූ පංචශීලය ආරක්ෂා කරගන්නවා නම් ඒක කෙලෙස් තවන මහා වීරිය. මේ සිල්පද පහක් ආරක්ෂා කිරීම තුළ කොයිතරම් ක්ලේශයක් අපි යටපත් කරනවද? ප්‍රාණඝාතයට කෙනෙකුට හිතක් එනවා නම් එතන තියෙන්නේ ක්ලේශයක්. ප්‍රාණඝාත කරන්න තියෙන කැමැත්තක්. ඒ කැමැත්ත නැති කරගන්නවා නම් අනුන්ට හිංසා කරන්න, සත්ව ඝාතනය කරන්න තියෙන ක්ලේශය නැති කරගන්නවා. හොරකම් කරන්න කැමැත්තක් තියෙනවා නම් ඒ තියෙන්නේත් ක්ලේශයක්. ඒ නිසා හොරකමිනුත් වැළකෙනවා. ධර්මයේ නම් සඳහන් කළේ අන්සතු වස්තුව සර්පෙක් වගේ දකින්න කියලා. ඕන තරම් වස්තු තියෙනවා. ඒ වගේ ඕන තරම් උසස් වටිනාකම් තියෙනවා. නමුත් පින්නතුනි හොරසිතින් ස්පර්ශ කිරීම අපිට හොරකම කියන කර්මපතය සම්පූර්ණ කරවනවා.
යම් භාණ්ඩයක් යම් තැනක තියෙනවා නම් යමෙක් සොරසිතින් තිබූ තැනින් දශමයක පමණ ප්‍රමාණයක් සෙලෙව්වන ඔහුට කර්මපතේ සම්පූර්ණ වෙනවා. අරගෙන යන්නම අවශ්‍ය නැහැ. තියෙන තැබින් සෙලෙව්වත් ඒ කර්මපතේ සම්පූර්ණ වෙනවා. කර්මපතේ සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ නිරා දුකට ඒක හේතුවක් වෙනවා. නිරා දුකට හේතුවක් වෙනවා විතරක් නෙමෙයි ඊළඟට උපදින ආත්මවල ඊටාම දුප්පත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ තවත් මගක් හදනවා. නිරයවල් වල දුක් විඳලා කවදා හරි මනුස්ස ලෝකෙක ආවොත් ඊටාම දිලින් දික් වෙනවා. සාමාන්‍යයෙන් අපි දකින නයි පොළඟුන්ට වඩා එතකොට මේ කර්මපතේ හරි විසයි. ණයෙක් පොළඟෙක් දෂ්ට කළොත් සමහරලාට මේ ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙයි. එතනින් එහාට වෙන දෙයක් නැහැ. නමුත් මේ කර්මපතේ සතර අපායෙත් හෙළලා නැවත කවදා හරි මනුෂ්‍ය පතයකට ආපු කාලෙක ඊටා දුගී පුද්ගලයෙක් බවට පත් කරනවා. එහෙනම් සර්පයෙක්සේ දකින්න කියලා කියහම මහ ගෝර විස තියෙන සර්පයෙක් වගේ දකින්න. කොච්චර වටිනා දෙයක් වුණත් ඒක නිකන් කැට කැබලිති ගොඩක් වගේ දකින්න. එතකොට ඒක පිළිබඳව තණ්හාවක් ඇති වෙන්නේ. සමහරලාට අන්සතු බිරිඳක් දැක්කහම Tamanට වඩා වයසයි නම් අම්මා කෙනෙක් වගේ දකින්න කිව්වා. සමාන කෙනෙක් නම් සහෝදරියක් වගේ බලන්න කිව්වා. ලාබාල කෙනෙක් නම් දුවනි කෙනෙක් දිහා බලනවා වගේ බලන්න කිව්වා. අනික් පැත්තත් එහෙමයි. කාන්තාවකට නම් වැඩි මහලු කෙනෙක් තාත්තා කෙනෙක් වගේ සමාන කෙනෙක් සහෝදරයෙක් වගේ බාල කෙනෙක් පුතණු කෙනෙක් වගේ දැකලා ඒ පිළිබඳව උපදින රාගසිත සහිත ක්ලේශය යටපත් කරන්න උදව්වක් කරගන්න කියලා දේශනා කරනවා. මුසාවත් එහෙමම තමයි. එහෙමනම් මේ කාරණා තුලින් කොයි තරම් කෙලෙස් ප්‍රමාණයක් අපිට යටපත් කරන්න පුළුවන්ද? සසර බොහෝම දුකට ඇදලා දාන මහා කෙලෙස් ප්‍රමාණයක් තවන්න යටපත් කරන්න දුරු කරගන්න මහත් වූ උපකාරයක් ඒ සීලය තුලින් සම්පූර්ණ කරනවා. යම් පහසු වේලාවක අෂ්ටාංග උපෝසතය ආදී නවාංග දසාංග උපෝසතයන් ආදී සීලයන්ට යනවා කියලා කියන්නේ තවත් කෙලෙස් ප්‍රමාණයන් බොහෝසේ යටපත් කරනවා කියන එකයි. මේ කෙලෙස් යටපත් කර කර සුගතිගාමී ජීවිතයකට මඟ හදාගන්න. තව බොහෝ කුසල් රැස් කරගන්න නිවන් දක්නා ජාති දක්වා සතර අපායක නොවැටෙන්න කුසලයෙන්ම පෝෂණය වෙලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැඩි වී සැනසී වදාළ ඒ උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහාම කටයුතු කළ යුතුයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. දැන් අර සිල් ගත්ත පිරිස පළමුවෙනි කණ්ඩායම අදහස් කළා දෙව්ලොව යන්න වයසකමයි. දෙවෙනි කණ්ඩායම ද්වේෂය නැති කරගන්න. තරුණ අය පිරිමි පුතෙක් ලබන්න. ලාබාල අය ඉක්මනට විවාහයක් වෙන්න. මේ ප්‍රාර්ථනා හතරම ලෞකික වූ බලාපොරොත්තු. දුක කෙරවල කරපු බලාපොරොත්තුවක් කවුරුවත් ළඟ නැහැ. සුගතියේ ඉපදුනත් සසරින් මිදුණ වෙන්නේ නැහැ නේ පින්නතුනි. තවමත් ඉන්නේ සසර තුලමයි. ඒ ප්‍රාර්ථනාව කරපු ඒ මහලු පිරිසත් ධර්මදේශනාව කරන මමත් මේ මැදිරිය තුල බණ අහන ඔබත් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන
ලක්වැසි ලෝවැසි තව විශාල පිරිසක් හැම කෙනෙක්ම. ඒ කාටවත් දෙව්ලොව කියලා කියන්නේ අලුත් තැනක්ද? එකවරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි, සියවර දහස්වර අපි දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙනවා. බ්‍රහ්ම ලෝකවලත් ඉපදිලා තියෙනවා. ඒ නිසාම තමයි මේ බණ අහන්නත් හිතිලා තියෙන්නේ. ඒ නිසාම තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. නමුත් අද අපි බඹලොවත් නැහැ, දෙව්ලොවත් නැහැ. ඒ ජීවිතවල කරගත්ත පුණ්‍ය මහිමයන් නිසා බ්‍රහ්ම ලෝකවල ඉපදිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ඒ බඹ සැපය වින්දා. පින්නතුනි, අපි කරගත්ත කුසල කර්මයන් කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. අපේ ළඟ තියෙන මුදල් නැවත නැවත එතෙන්ට එකතු කළේ නැත්තම් අරන් පරිහරණය කරන්න මුදල් ටික ඉවර වෙනවා. අපේ පිනත් එහෙම්මම තමයි. බඹලෝට වෙලා ඒ පින භුක්ති විඳින්න අපේ පින අඩු වෙනවා. ඊට පස්සේ බඹලොව වසන්ඩ තරම් ස්වභාවයක් නැතුව යනවා. බඹලොවින් චුත වෙලා දෙව්ලොවට එනවා. කාලයක් දෙව්ලොව සැප විඳලා දෙව්ලොවින් චුත වෙලා ආපහු මනුලොවට එනවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනාව සිහිය පවත්වන්න බැරි වුණොත් මෙහෙන් චුත වෙලා සතර අපායට යනවා. වචනයෙන් ගණනින් ප්‍රමාණයෙන් කිව නොහැකි තරම් කාලයක් සතර අපායවල වල දුක් විඳලා තවත් සංසාරේ කරගත්ත කුසල කර්මයක් නිසා කොයි කාලේ හරි සතර අපායිනුත් මිදෙනවනේ. අපි දෙව්ලොව බඹලොව හිටියා වගේම ඊට වඩා වැඩි වාර ගාණක් අපි සතර අපායේ ඉඳලා තියෙනවා. ධර්මයේ සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ සංවේග වත්තු පැහැදිලි කරනකොටම මේ සතර අපා දුක සංවේග වත්තු වල තව එකක්. සතර අපායට වැටුණොත් නැවත සුගතියට එනවා කියන එක ඊටාම දුර්ලභ කාරණාවක්. බාලපණ්ඩිත සූත්‍රයේ උදාහරණයක් දේශනා කළා ඒ ගැන. හැබැයි මේ උදාහරණය මේ හැම කෙනෙක්ම නිතර අහලා තියෙන උදාහරණයක්. මහා සාගරයට වැටිලා තියෙනවා එක සිදුරක් තියෙන වියගහක්. අවුරුදු 100කට සැරයක් සාගරයේ පතුලින් උඩට එනවා කැස්බෑවෙක්. මේ කැස්බෑවට මේ වියගහ හම්බ වෙලා වියසිදුරෙන් ඔළුව උඩට දාලා අහස බලන්න ඕනේ. ඒක වෙන්න පුළුවන්ද? භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා. පින්නතනේ ඒක වෙන්නෙම නැති දෙයක් කියලා කිව්වොත් ඒක ඒ තරම්ම කාරණාවක්. මොකද සාගරය ගැන හොඳ වැටහීමක් තියෙන්න ඕනේ. සාගරය කොච්චර ලොකුයිද? මේ ලෝකෙට තියෙන්නේ එකම මහ මුහුදයි. ඒ මහ මුහුද එහෙනම් කොච්චර ලොකුද? එතකොට එක වියගහයි සාගරේ තියෙන්නේ. වියගහ කොහෙ තියෙයිද? අවුරුදු 100කට වතාවක් උඩ එන කැස්බෑවා කොහෙන් උඩේයිද? ඉතින් හරියටම මේ කැස්බෑවට වියගහ මුණ ගැහෙනවා කියන කාරණාව වෙන්න පුළුවන් දෙයක්ද මෙච්චර සාගරේ? ඒක වෙන්න බැරිම දෙයක්. නමුත් පින්නතුනි වෙන්නේ නෑ කියලා කියන්න බෑ. ඊ타ත්ම කලාතුරකින් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඊ타ත්ම කලාතුරකින් කියලා කියහම කොච්චර ප්‍රමාණයයිද කියලා තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ තරම්ම දුර්ලභයි කියන කනකැස් බෑව වියසිදුරෙන් අහස බලනවා කියන කතාව නිතර වෙන්න පුළුවන් දෙයක් කියලා මම කියනවා. ඒකේ තරම්ම දුර්ලභ වැඩක්. නමුත් ඒ දුෂ්කරව සිද්ධ වෙන දේ නමුත් නිතර වෙනවා වාගේ.
නමුත් මනුස්ස ලෝකේ ඉඳලා දුගතියට ගියොත් යම් කෙනෙක් ඔහු නැවත සුගතියට එනවා කියන එක ඊට වඩා පරම දුර්ලභයි කියලා කියන්නේ. සසර හැටි. නමුත් අපි හැමෝම ඔය දුගතියෙත් හිටියා. අර සුගතියෙත් හිටියා. නමුත් සසර මග ඉවර නැහැ. දෙව්ලොව ගියා කියලා කීවත් සංසාරේ කෙරවල කළා නෙමෙයි. නැවත සතර අපා දුකටත් වැටෙනවා. දෙවනි පිරිස ප්‍රාර්ථනා කළේ ද්වේෂය නැති කරගන්න. ද්වේෂය කියන්නේත් මහා කුසලයක්. කර්මය ඊළඟට ඒ අයට ද්වේෂයක් ඇති වෙලා තියෙන්නේ ස්වාමි පුරුෂයන්ට අන්‍ය භාර්යාවන් ඉන්න නිසා. ඔවුනුත් කර්ම රැස් කරනවා, මොවුනුත් කර්ම රැස් කරනවා. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මෙතන තියෙන්නේ. අපි බොහෝම කැමති කෙනෙක් අපට නැති වුණාම තමයි අපිට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙන්නේ. එහෙනම් මේ කාරණාවේදී මොකක්ද පැහැදිලි වෙන්නේ? අර කාන්තාව තමන්ගේ ස්වාමියාට බොහෝම කැමතියි. හැබැයි ඒ ස්වාමියා අන්‍ය බිරිඳකට බොහොම කැමතියි. මැය ඔහුට කැමතියි, ඔහු තව කෙනෙකුට කැමතියි. මැය ඔහුට කැමති නිසා ඔහුටත් තියෙන්නේ දුකක්. මැය නිසා තමන් කැමති තැනකට නිදහසේ යන්න තියෙන අපහසුතාවයක් තියෙනවා. මැයට දුකක් තියෙනවා. ඔහු තව කෙනෙක් ළඟට යන නිසා ඔහු ගැන ඊළඟට ඔහු හොයාගෙන යන අය ගැන ද්වේෂයක්. එහෙනම් එතන තියෙන්නේ දැඩි උපාදානයක්. අල්ලා ගැනීම. උපාදානයේ වැඩි වෙන්න දුක වැඩි. තමන්ගේ පුරුෂයා හැර වෙනත් පුරුෂයෙක් අන්‍ය කාන්තාවක් හොයාගෙන යනවා කියලා දැනගත්තොත් අපිට ඒ ගැන කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ. තැන අපි ඒ ගැන ඕන තරම් කතා කරන්නත් පුළුවන්. නමුත් අපිට දුකක් නැහැ. තමන්ගේ පුරුෂයා හෝ තමන්ගේ බිරිඳ එහෙම කරනවා කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාගේ ජීවිතයේ ගිනි ගොඩක් වගේ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එකිනෙකාට තියෙන ප්‍රියභාවය, අල්ලා ගැනීම, බැඳීම නිසා. එහෙමනම් මේ ලෝකේ බැඳීම් ඇති වෙනවා කියලා කියන්නේ දුකක්මයි. එතකොට තුන්වෙනි කණ්ඩායමේ බලාපොරොත්තුව විවාහයෙන් පස්සේ පිරිමි දරුවෙක් ලබා ගන්න එක. එතකොට සැනසීමක් දේ බලාපොරොත්තු වෙන්නේ. සැනසීමේ නමින් ඔවුන් හොයන්නේ මහා දුකක්. පිරිමි දරුවෙක් නොලැබුණු ඒත් දුක. පිරිමි දරුවෙක් ලැබිලා යම් වයසකදී හදිසියේ මැරුණොත් එතන දුකක්. නමුත් අපි බලාපොරොත්තු වෙන දේම ලෝකෙ වෙන්නේ පිරිමි දරුවෙක් ලැබෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඔහුගෙන් සැනසීමක්. නමුත් ඒ දරුවා නිසා මහා දුක් විඳින්න සිද්ධ වෙන්නත් පුළුවන්. අපවාද අහන්න සිද්ධ වෙන්නත් පුළුවන්. තමන්ටත් සමාජයට මුණ දෙන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ අය දවසක ආවාහ විවාහ වෙලා අම්මා තාත්තා ගෙදරින් පන්නන්නත් පුළුවන්. නමුත් අද බලාපොරොත්තු කොච්චරක්ද? නමුත් ඒ නිසා නැවත ඉපදුනේ මහා දුකක්. ලාබාල වයසේ අය විවාහ වෙන්න ප්‍රාර්ථනා කරනවා. අර මැදි වයසේ අය විවාහ වෙච්ච නිසා මහ දුකක් විඳිනවා. මේ අය ඒ දුකට යන්න උත්සාහ කරනවා. අර අය දුකෙන් මිදෙන්න උත්සාහ කරනවා. එතකොට මේ සිල්ගත්ත පිරිස කවුරුවත් ළඟ උතුම් වූ සම්මාදිට්ඨික ප්‍රාර්ථනාවක්, නිවැරදි ප්‍රාර්ථනාවක් ඒ අය ළඟ නැහැ. දුකෙන් මිදෙන ප්‍රාර්ථනාවක් නෙමෙයි තියෙන්නේ. හැමෝම ළඟ තියෙන්නේ නැවත දුකත් එක්ක ගමන් කිරීමේ ප්‍රාර්ථනාවක්. දුකත් එක්ක සංසරණය වීමේ ප්‍රාර්ථනාවක්. නමුත් ලෞතුරා බුදුවරු ලෝකෙට පහළ වුණේ අපි හැමෝටම දුකින් මිදෙන මඟ කියලා දෙන්න.
දුකින් මිදෙන මඟ භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දෙනකොට නැවත නැවත අපේ ප්‍රාර්ථනාව දුකටම වැටෙන එක නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට කීකරු බවක් ඒ පුද්ගලයා තුළ දකින්නේ නැහැ. සංසාරේ ඔබත් අපිත් අදත් මෙතෙක් දුකක් විඳිනවා නම් ඒ හැම දුකකටම හේතුවක් වුණේ ආර්යයන්ට අකීකරු වෙච්ච නිසා. නමුත් වටිනා අවස්ථාවක් ලැබිලා තියෙනවා. උතුම් මනුස්ස ජීවිතය. ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක්. සසර ඕන තරම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. මහ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන්න පටන් ගත්ත කාලේ ඉඳලා මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේලගේ ප්‍රමාණය 512028ක් කියලා සඳහන් කළේ. පින්නතුනි ඔය තරම් බුදුරජාණන් වහන්සේලගෙන් ඔබටත් මටත් කොයි තරම් ප්‍රමාණයක් මුණ ගැහෙන්නේ නැද්ද? ඒ තරම් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලත් අපට බැරි වුණා නම් තාමත් සසරින් මිදෙන්න හේතුව තමයි මුලින් සඳහන් කරපු විදිහට ආර්යයන්ට අකීකරු වීම. එහෙනම් මෙවන් බුද්ධාන්තරයක් නැවත ලැබිලා තියෙන වෙලාවෙත් මේ වාගේ ලෞකික ප්‍රාර්ථනාවක් මුදුන්පත් කර ගැනීම සඳහා නම් මේ කැපකිරීම ඒත් භාග්‍යතුන් වහන්සේට කීකරු නැතිකමක්ම තමයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාව තේරුම් ගත්තේ නැතිකමක්ම තමයි. ඒ අවබෝධ කරන්න තාමත් සූදානම් නැතිකමක්ම තමයි. ආන් ඒ නිසා දේශනා කළා මරණය බොහොම වේගෙන් අපි හොයාගෙන ඉනවා. ඔය ප්‍රාර්ථනා කරන විවාහය වෙන්න ඉස්සරලා මැරෙන්න පුළුවන්. ඔය බලාපොරොත්තු වෙන පිරිමි දරුවා ලබන්න ඉස්සරලා මැරෙන්න පුළුවන්. ආන් ඒ නිසා අපි කළ යුතු උතුම්ම ප්‍රාර්ථනාව එහෙමනම් මොකක්ද? ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයයි උතුම් බුද්ධාන්තරයයි මුණ ගැහිලා තියෙන වෙලාවේ නැවත සසර නතර වෙන්න කරන ප්‍රාර්ථනාවක් නෙමෙයි වහවහා සංසාරයෙන් ඈතර යන්න කරන ප්‍රාර්ථනාවක් තමයි අපි ළඟ තියෙන්න ඕනේ. සමහර වෙලාවට මේ බුද්ධාන්තරයෙන් අපි බලාපොරොත්තු වෙන තැනට යන්න අපිට වීරිය නැති වෙන්නත් පුළුවන්. තවත් බුදුරජාණන් වහන්සේ නමක් ගැන කියලා ඒ ශාසනයෙන් නිවන් දකින්නවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒකත් අපිට නොවෙන්නත් පුළුවන්. ඒ නිසා නිවැරදිව කළ යුතු ප්‍රාර්ථනාවක් හැටියට ඊටාම ඉක්මන් භවයක ඒක මේ ජීවිතේ වෙන්නත් පුළුවන් ඊළඟ ජීවිතේ වෙන්නත් පුළුවන් මේ බුද්ධාන්තරේ පුරාම බැරි වුණොත් ඊළඟ බුද්ධාන්තරය තුල වෙන්නත් පුළුවන්. ඒ නිසායි ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් ඉක්මන් භවයක වෙන්න ඕනේ බොහොම කෙටි කාලයකින් වෙන්න ඕනේ. සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව සැපවත් වෙන්න ඕනේ. ආර්යයන් වහන්සේලාගේ චරිත කතා ගැන කියනකොට රහත් බව ලබා ගැනීම සඳහා විඳලා තියෙන දුක් අපිට බොහොම අහන්න ලැබෙනවා. සමහර රහතන් වහන්සේ නමක් තමන්ගේ ඇස් දෙක පුපුරනකම්ම සැතපීලා නැහැ. අවදීන්ම භාවනා කරලා. සමහර රහතන් වහන්සේලා මාස ගණන් සක්මන් කරලා. සමහර මහරහතන් වහන්සේලා වෙච්ච අය ඊට වඩා වැඩි කල් දුක් විඳලා. සෝනාදී මහතෙරවරු කොයි තරම් වීරිය වැඩුවද? සක්මන් කරලා යටිපතුලින් ලේ ගලන්න ගත්තා. ඇවිදින්න බැරි නිසා දනිස් දෙකෙන් සක්මන් කළා. දනිස් දෙකම හැම ගිහිල්ලා ලේ ගලනකොට නැවත නැගිටලා සක්මන් කරනවා. පාද දෙකෙන් දැඩි වේදනාවක් ඇති වෙනකොට ආයේ දනිස් දෙකෙන් සක්මන් කරනවා. ප්‍රතිපදාව සැපයිද එතකොට? ප්‍රතිපදාව සැප නැහැ. බොහෝම දුක් සහගතයි. විනාඩි 10ක් විතර භාවනා කරන්න වාඩි වුණොත් අපේ ශරීරයේ ඇති වෙන වේදනාවල් කොච්චරද?
ආන් ඒ නිසා සැප සහිත ප්‍රතිපදාවෙන් දාරුචීරියාදී මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිල්ලා බණපද කීපයක් මහපාරෙදිය හුයි. නමුත් මහපාරෙම රහත් වෙනවා. පැය ගණන් තැනක භාවනා කළාද ප්‍රතිපදාව ඊටාම සැපයි. ආන් ඒ නිසා සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධීන් ඒ උතුම් නිවනට යෑම සඳහා මේ ලැබිච්ච උතුම් අවස්ථාවෙන් වහවහා වීරිය කරන්න ඕනේ. මරණය ඕනම වෙලාවක අපි හොයාගෙන එනවා. අස්තිරයි ජීවිතේ. ස්ථිර බවක් කොහොමත් ජීවිතේ නෑ. තනපතක් අග රැඳුන පිණි බින්දුවක් වගේ අස්තිරයි. එවන් ජීවිතේ මරණය මොන මොහොතේ අපි හොයාගෙන ඉද දන්නේ. ඒක ඊටාම වේගෙන් අපි හොයාගෙන ඉන්න ධර්මතාවයක් බව අපි බුදුරජාණන් වහන්සේ ජවනහංසාදී ජාතකවලත් අපිට දේශනා කොට වදාලා. ආන් ඒ නිසා ගොපල්ලා ගවයෝ ටික තෘණ භූමියට දක්වනවා වගේ ජරාවයි මරණයයි එකතු වෙලා අපි ආයුෂයාගේ කෙරවල දක්වා අරන් යනවා. ගෙවෙනවා නම් හැම මොහොතක්ම ඒ ගෙවෙන හැම මොහොතකම අපට අහිමිවීමක් තියෙනවා. ජීවිතය අහිමිවීමක්. ආන් ඒ නිසා සඳහන් කළා යම් තැනක මහ පොළොවේ හැරිලා ගිහිල්ලා තියෙනවා නම් අපි දන්නවා ජල පාරක් ගිහිල්ලා තියෙනවා. තනකොළ අතුරුකිලි පිච්චිලා තියෙනවා නම් අපි දන්නවා ගිනි පාරක් ගිහිල්ලා තියෙනවා. ගස් කොළන් පෙරලිලා අතු කඩාගෙන වැටිලා තියෙනවා නම් අපි දන්නවා සුළඟක් හමලා තියෙනවා. ආන් ඒ වගේ තමයි අපිට ලදරු අවදියක් තිබුණා. ළමා කාලයක් තිබුණා. තරුණ කාලයක් තිබුණා. දැන් මැදියම් වයසේ සැඳෑ සමයේ ඉන්නවා. ඒ ළමා කාලේ තිබුණ අතපය, පාසල් ගිය කාලේ තිබුණ අතපය, විවාහ වෙච්ච කාලේ හැඩරුව දැන් ඒ එකක්වත් අපි ළඟ නැහැ. ඊට වඩා හුඟක් වෙනස් කෙනෙක්. එදා අරගත්ත පින්තූර ටිකක් ළඟ තියාගෙන බැලුවොත් එදාට වඩා අද අපි කොච්චර වෙනස් වෙලාද ඉක්මනට හොයාගෙන යනවා. ඒ නිසා වහවහ කුසල් දහම් රැස් කරලා තව ටිකකින් මම මැරෙනවා කියනවා වගේ චේතනාව මත පිහිටලා කයෙන් සිතින් වචනයෙන් සිද්ධ වෙන හැම අකුසල ධර්මයක්ම අවම කරගෙන දස අකුසලයෙන් මිදිලා දස කුසල ධර්මයන් සම්පූර්ණ කරගෙන